අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය දනචෙල්ලකොල්ල ප්‍රථම අවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 54,000 ඉක්මවද්දී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 47,000 ඉක්මවයි. වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා සූරියවැව ගොවීන් පිරිසක් මාරාන්තික උපවාසයක. ඡන්දහිමි නාමලේඛනයේ කටයුතු අප්‍රේල් මාසයේදී නිම කරනවා මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්. ජල පහරින් සෝදාගෙන යන අධ්‍යාපනයේ කඳුළු කතාවක්. ඇමරිකානු නව ජනපති දිවුරුම් දීමාද. ඊයේ දිනේදී මෙරටින් ආසාදිතයින් 669 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 54,419ක් දක්වා ඉහළ ගියා. ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 130ක්. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් 9 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි. අනෙක් පුද්ගලයින් 660 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් වනවා. ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 130ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 104ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 60ක් ලෙස වාර්තා වී තිබෙනවා. මේ අතර ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් මරණ 3ක් වාර්තා වන අතර එක් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවන් 2 දෙනෙකුද ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අරනායක ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොළඹ 6 ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක්ද මියගිය අය අතර වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක්ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 සමග ඇති වූ ශ්වසන පද්ධතිය අක්‍රිය වීමයි. මේ අතර පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයෙකු පැන ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ 7:30ට පමණ එම ආසාදිතයා පැන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේ වෙතත් පසුව සිදු කරනු ලැබූ මෙහෙයුම්වලදී එම පුද්ගලයා හැලියගොඩ පැල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් අනුවයි මොහු අද උදෑසන අත්අඩංගුවටගෙන ඇත්තේ. මේ ආකාරයට පැන ගිය 14 වෙනි පුද්ගලයා මේ පුද්ගලයා වෙනවා මීට ඉහතදී ශාලාව රෝහලෙන් ඒ වගේම වැලිකන්ද රෝහලෙන් වැලිසර ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් IDH රෝහලෙන් ඒ වගේම ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් විවිධ අවස්ථාවල පුද්ගලයින් මේ ආකාරයට පැන යාම සිදු වුණා. කෙසේ වෙතත් මේ පැන ගිය හැම පුද්ගලයෙක්ම මද්‍රව්‍ය වර්ධකට සම්බන්ධ අයවලුන් නැතහොත් වෙනත් අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි පුද්ගලයින් කොවිඩ් වෛරසය ආසාදනය වී පෞද්ගලික හෝටලයක නිරෝධායනයට ලක්වෙමින් සිටි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පූර්ණ සුවය ලබා නිවස වෙත පිටව ගොස් තිබෙනවා. කෙසේ වෙතත් අමාත්‍යවරයාට තවත් සතියකට වැඩි කාලයක් නිරෝධායනයට ලක්වීමට සෞඛ්‍ය උපදෙස් ලැබී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර රාජ්‍ය ආරක්ෂක හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විමර්ශනාංශයේ 6 දෙනෙකු සහ රියදුරන් 2 දෙනෙකුද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ වන විට එම අමාත්‍යාංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන අතර ආසාදිතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් සෞඛ්‍ය නිර්දේශ අනුව නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අවිස්සාවෙල්ල මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එමෙන්ම හංගුරංකෙත මතුරට පොලිසියේ කාන්තා නිලධාරිනියකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් එම පොලිස් ස්ථානය తాවකාලිකව වසා දමා විස බීජ හරණය කිරීමෙන් අනතුරුව මන්දාරම් නුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් යොදවා රාජකාරී කටයුතු සිදු කිරීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ. මේ අතර ගාල්ල නෙළුව තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රියදුරු ඇතුළු තවලම සතිපොළ ආශ්‍රිතව වෙළඳ සැල් වලින් තවත් ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රියදුරුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාද මේ වන විට නිරෝධායනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් 4 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ 100 දෙනෙකුට සිදු කළ PCR පරීක්ෂණ වලින් අනතුරුව ඔවුන් හඳුනාගෙන ඇති බවයි. එම සංකීර්ණයේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට
නීතිඥ සහායකයෙකුට ගෘහපාලනාංශයේ සේවිකාවකට සහ පටිගත කිරීමේ අංශයේ කාන්තාවකට මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර හැටන් නගරයේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ සිටි සිසුවියන් 20 දෙනෙකු සහ සේවිකාවන් 2 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ නේවාසිකාගාරයේ සිටි මොරටුව සහ මට්ටක් කුලිය පදිංචි සිසුවියන් 2 දෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම සිසුවියන් 2 දෙනාගෙන් එක් අයෙකු මීට පෙර කොවිඩ් වෛරසය ආසාදනය වී සුව වූ අයෙකු බවද වාර්තා වනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 7039ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 47215ක් ලෙසයි. මේ අතර අද දිනේ තවත් ආසාදිතින් 379 දෙනෙකු හමු වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 54798ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආශ්‍රිතව අලුතින් මතුව ඇති රෝග ලක්ෂණ මෙරට තුළ පැතිරීම අවම කිරීමට නම් දැනට පවතින පහසුකම් වැඩි දියුණු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. කෙසේ වෙතත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ තවමත් මෙරට කොවිඩ් පද්ධතිය බිඳ නොවැටී පවතින්නේ සුව වූවන්ගේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින නිසා බවයි. ලෝකයේ විශේෂම එංගලන්තයෙන් වගේ මේ අලුත් රෝග ලක්ෂණ මේ රෝගේ මතුවෙමින් තියෙන මේ විශේෂයෙන් දිවාශ්‍රිතව සමාශ්‍රිතව මතුවෙන්න පුළුවන් ප්‍රදාහත් තත්ත්වයන් පිළිබඳව දැන් වාර්තා වෙනවා. ඒතකොට අනිත් රෝග ලක්ෂණ සහිතව ඔබට ඒ වගේ රෝග ලක්ෂණයක් මතුවෙනවා. ඒතකොට මේ අලුත් ප්‍රභේදات එක්ක මතුවෙච්ච තත්ත්වයක් වෙන්න පුළුවන්. දැන් අපි දැක්කා ඊයේ දවස්වල අපිට වාර්තා වෙච්ච රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණය කවර විදේශයන්ගෙන් එන රෝගීන් වාර්තා වුණා. දැන් අපි දන්නේ ඒ අය ලංකාව ඇතුළට ආවේ මොන ප්‍රභේදයේ ඇඟේ තියාගෙනද කියලා. ප්‍රභේද හඳුනා ගැනීම සඳහා අපිට පහසුකම් වැඩි කරන්න කියලා අපි ඉල්ලන්නේ ඒ හේතුව හින්දා. මාස ගණන් සති ගණන් පරක්කු කරන්න පුළුවන්. ඒ වගේම දැන් මේ අලුතෙන් මතුවලා තියෙන රෝග ලක්ෂණ සහ අලුත් ප්‍රභේදات එක්ක අපිට ඇති වෙලා තියෙන අභියෝග ජය ගන්න නම් දැන් තියෙන පහසුකම් මීට වඩා වැඩි කරලා ජනතාව වඩා හොඳින් දැනුවත් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ලංකාවේ අපි දකිනවා විශේෂයෙන්ම බස්නාහිරට කේන්ද්‍රගත වෙලා තිබිච්ච අවදානම අනිවාර්යයෙන්ම මේ වෙනකොට දිස්ත්‍රික්ක ගණනාවක් කරා පළාත් ගණනාවක් කරා ව්‍යාප්ත වෙලා තියෙනවා. බස්නාහිර ඇතුලේ කේන්ද්‍රගත වෙලා තිබිච්ච අවදානම් බස්නාහිර ඇතුලේ කළමනාකරණය කරන ක්‍රියාදාමයේදී අපි අසමත් වෙලා තියෙනවා. ඒකෙදී අපි අසමත් වුණා දීපවාලි උත්සව වෙලාවේදී අපි ගත්ත සාර්ථක ප්‍රියවර මේ නත්තල් උත්සව කාලයේදී මේ තත්ත්වය පාලනය කරා. ඉතින් ඒකේ ප්‍රතිඵල අපි භුක්ති විඳිනවා. දැන් ලංකාවේ තැන් තැන් වලින් බස්නාහිරින් පිට වෙලා ගිය අය කොතරම් ප්‍රමාණයක් කොවිඩ් ඇඟේ තියාගෙන පිට වෙලා ගියාද කියන එක දැන් මේ සබරගමුවෙන් දැන් දකුණු පළාතෙන් මධ්‍යම පළාතෙන් නැගෙනහිරින් උතුරු පළාතෙන් රට පුරා මේ ඇති වෙලා තියෙන තත්ත්වයන් සැලකිල්ලට ගත්තාම ඒ මූලාශ්‍ර කොහෙද කියලා අපි බලනකොට ඒ තත්ත්වය අපිට පේන්න තියෙනවා. නමුත් තාමත් අපේ පද්ධතිය බිඳ වැටෙන්නේ නැතුව අපි පවත්වා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි සුව කරලා ගෙදර යවන ප්‍රතිශතය අපි යම් ඉහළ මට්ටමක තියාගන්න එක. අපි 86ක් හොඳ කරලා ගෙදර යවලා තියෙනවා. ඒ වගේම මරණානුපාතය අවම මට්ටමක තියාගෙන 0.5 මට්ටමේ තියාගෙන ඉන්නවා. ඒ හින්දා තමයි තාමත් අපිට මේකේ බර සමස්ත රටට හරියට sannivedanaya වෙන්නේ දැනෙන්නේ නැත්තේ. අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා බලධාරීන් සෞඛ්‍යාංශ එකතු වෙලා අපේ තියෙන උපක්‍රමශීලී ප්‍රවේශයන්හි සමාලෝචනයක් සිද්ධ කරලා අනාගතයේ ජනවාරි අන්තිම වෙනකොට පෙබරවාරි මැද වෙනකොට අපේ රට නරක තැනකට ගමන් කිරීම වැළැක්වීම සඳහා ඊටාම දැඩි ප්‍රතිපත්තියක පිහිටලා මේ මොහොතේදී අපේ සමාලෝචන සිදු කළ යුතුයි කියන කාරණය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ 10 දෙනෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. කෙසේ වෙතත් එම අදාළ අංශය හැර අනෙකුත් ආයතන ක්‍රියාත්මක බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක්තරා ඒකකයක රෝගී වුණු පුද්ගලයන් කීප දෙනෙක් තමුන්ගේ නිවෙස්වලට ගිහිල්ලා තියෙනවා. නමුත් පසුදින ඒ පිළිබඳව ඒ අංශ විසින් අපිට දැනුවත් කරා වෛද්‍යවරුන්ට. ඒ අනුව අපි ඒ අය අතර ඒ මේ රෝගී විගිය පුද්ගලයන් තමන්ගේ නිවෙස්වල රෝග ලක්ෂණ සහිතව නැවතුණා. නමුත් සේවයට පැමිණි අයව අපි පරීක්ෂා කිරීමට ඇන්ටිජන් පරීක්ෂණය කරපුවාම අපිට මුල් දවසේ 4 දෙනෙක් හමු වුණා. පසුව ඒ ආශ්‍රිතයින් සියල්ල විධිමත් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් අපි කරන ආශ්‍රිතයින් සොයාගෙන කරන ක්‍රියාවලිය අපි එදාටත් ක්‍රියාත්මක කරා. මොකද මේ සඳහා මේ මොහොතේදී මම අවධාරණය කරන්න අවශ්‍ය වෙනවා මේ රෝගීන් හමුවීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝගීන් හමු වෙන පළමුවෙනි අවස්ථාව නෙවෙයි. මීට කලිනුත් විවිධ ඒකකවලින් රෝගීන් හමු වෙලා ඒ අය නිසි පරිදි කළමනාකරණය කළා. ඉතින් මේ අවස්ථාවේදීත් ඒ ආකාරයට මේ වන විට රෝගීන් 10 දෙනෙක් එක්තරා ඒකකයකින් රෝගීන් 7 දෙනෙකුත් තවත් ඒකක 3කින්
රෝගීන් එක්කෙනා බැගින් හමු වෙලා තියෙනවා. ඒ සියලුම රෝගීන්ගේ ආශ්‍රිතයින් මේ වෙනකොට නිරෝධායනට ලක් කරලා තියෙනවා. විභාගාංශයේ පමණක් මේ කටයුත්ත පොඩ්ඩක් අඩාල වෙලා තියෙනවා. මොකද මේ රෝගීන් හමු වුණේ එම ස්ථානයෙන්. කොවිඩ් වෛරසය හේතුවෙන් මෙවර පැවැත්වෙන නිදහස් දින උළෙල සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. නිදහස් දින සැමරුම් උළෙල සම්බන්ධයෙන් ඊට අදාළ නිලධාරීන් සමග පැවැත් වූ සාකච්ඡාවකට එක්වෙමින් එම මහතා මේ අදහස් පළ කළා. මෙම සාකච්ඡාව නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ අද පෙරවරුවේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට යුද හමුදාපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියා. සහභාගී වෙන කණ්ඩායම් සඳහා අපි ප්‍රදේශ වෙන් කරනවා එතන කන පිළිලි පාවිච්චි කරන්න එපා කියලා ගිස්සලි මටත් ඒ ප්‍රශ්න. එහිදී ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ මෙවර නිදහස් දින උළෙල සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් අභිමානවත් ආකාරයෙන් පවත්වන අතර එයට සහභාගී වන බටපිරිස් සහ අනිකුත් පිරිස් PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව එයට සහභාගී කරගන්නා බවයි. මෙතනදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ රටේ පවතින COVID-19 තත්ත්වයට අපි ආරාධනා සීමා කරලා තියෙනවා. පැමිණෙන අමුත්තන් ගණන සීමා කරලා තියෙනවා. ඒ වගේම පෙළපාලියට සහභාගී වන බටපිරිස් සහ පාසල් ළමයින්ගේ සහභාගීත්වය අපි සීමා කරලා තියෙනවා. නමුත් ජාතියේ සහ රටේ අභිමානය ඒ විදිහටම තියෙන පරිදි ඒ සියලුම වැඩ කටයුතු අපි සූදානම් කරලා තියෙනවා. මේ සියල්ලක්ම අපි කරලා තියෙන්නේ සෞඛ්‍ය අංශවල ඒ සෞඛ්‍ය නීති රීති අකුරටම පිළිපදින විදිහට. මේ අතර සමාජ මාධ්‍යයේ සැරිසරන පොලිසිය රැඳී සිටියදී තරුණයෙකුට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි මේ මහතා මේ බව සඳහන් කළේ. ඇත්තටම ওই සිද්ධිය මම දැක්කේ නෑ. මම ඔබතුමාට බොහොම ස්තුතියි ඒ ගැන මට කිව්වට මම ඒ ගැන අදම හොයලා බලන්නම්. පොලිසිය කියලා කියන්නේ ඊටාත්ම උත්තරීතර ආයතනයක්. ඒ කියන්නේ පොලිසිය නිසා තමයි අපේ රටේ මිනිස්සු අසුගිය අවුරුදු 150 තුලම නිදහසේ හුස්ම ගත්තේ, නිදහසේ ගමන් බිමන් ගියේ, ඒ වගේම නිදහසේ තම තමන්ගේ වැඩ කටයුතු කරගත්තේ. ඒ වගේම මේ රටේ සාමය ආරක්ෂා වුණේ. ඉතින් ඒ උත්තරීතර සේවය කරද්දී යම් යම් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඕන ජන සමාජයේ ඕන තැනක ඕනෑම ආයතනයක අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් පොලිසියනොත් යම් කිසි තැනක යම් කිසි නිලධාරීන් කීප දෙනෙක්ගෙන් ඒ වගේ අඩුපාඩුකමක් වෙලා තියෙන්න පුළුවන්. ඔබතුමා ඒක දැනුම් දීපු එක හොඳයි. මම වහාම ඒ ගැන පරීක්ෂණයක් පවත්වලා ඒ අවශ්‍ය පියවර ගන්න කියලා කියන්න. නමුත් පොදුවේ ගත්තොත් මහජනතාවගේ ආරක්ෂාවට පොලිසිය දිවාරන්නේ නැතුව කැප වෙලා ඉන්නවා. වනාලි ගැටලුවට විසඳුම් ඉල්ලා සූර්යව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් විසින් ආරම්භක සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. වනාලින්ගෙන් දිගින් දිගටම එල්ලවන තර්ජන හේතුවෙන් වලව වම්මියුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86ක නියෝජිතයින් පසුගිය 18 වැනිදායි සත්‍යග්‍රහයක් ආරම්භ කළේ. ඒ හම්බන්තොට යෝජිත වනාලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ලබා දෙන ලෙස ඉල්ලමින් සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. පාලකයන්ගේ අවධානය යොමු වී අපේ ජීවිත අහිමිවත් අපේ දරුවන්ට අනෙක් ගොවි මහතුරුන්ගේ ජීවිත සතා සිව්පාගේ ජීවිත රැකදීම සඳහා පාලකයනේ ඇස් අරපියව් කියන පණිවිඩය දෙමින් අපි මේ මොහොතේ සත්‍යග්‍රහයත් මාරාන්තික උපවාසයත් මේට විසඳුමක් ලැබෙන අතුරු මේ ස්ථානයේ මේ මොහොතේදී ආරම්භ කරන බවට මා ඔබට දිවුරා ප්‍රතිඥා දෙමි. දුප්පත් ජනතාව දුප්පත් අහිංසක මිනිස්සු මේ පීඩණයට පත් වෙලා සිටින්නේ. මේ ගොවි ජනතාව තමයි අසහනයට පත් වෙලා සිටින්නේ. මේ අහිංසක ජනතාවගේ ජීවිත නැති කරන්නට ඉඩ නොදී ඔබගේ අවධානය යොමු කරලා මේ ඉල්ලීම් කෙරෙහි කරුණාව දක්වලා කුමක්ද මේ සඳහා කළ හැකි කියන කාරණය තාම ඉක්මනින් මේ අයට දැනුම් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා තමයි අපි මේ ආශිර්වාද කළ පිරිත් කියන්නේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ යේතේසු පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ජිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ. හම්බන්තොට සූරියවැව වල්සපුගලාදී ගම්මානවලට
කාලාන්තරයක් තිස්සේ වනාලි පැමිණීමත් සමග අලිමිනිස් ගැටුම් උග්‍ර අතට පත්ව තිබෙනවා. අලි පහර දීමෙන් මිනිස් ජීවිත රැසක් මේ වන විට අහිමි වී ඇති අතර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වනාලි කිහිප දෙනෙකුටද ජීවිත අහිමිව තිබෙනවා. රාත්‍රී සහ දහවල් කාලයන් ලෙස වෙනසක් නොමැතිවම මෙම වනාලි තරජනවලට මුහුණ දෙන්නටයි ප්‍රදේශවාසීන්ට සිදුව ඇත්තේ. කෙසේ වෙතත් ඇතැම් සංවිධානාත්මක පිරිස් යෝජිත වනාලි කළමනාකරණ රක්ෂිතයේ පවතින ප්‍රදේශයේද මහ පරිමාණයෙන් එළිපෙහෙළි කර ඉඩම් අත්පත් කර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ. මගේ දඩ මුණුපුරවල මේක ජීවත් වෙනවා. මුන්ට මේ කොච්චර කිව්වත් දඩකුන්න. මම කියන්නේ සියලු වෙනා එක හරිය ඔයාලා. හෙට දවල් 12 වෙනිදාත් කිසිම නිලධාරියෙක් ඇවිල්ලා අපිට කිසිම මේ පිළිසඳනක් දුන්නේ නැත්නම් අපි දාදුවත් එක්ක මෙතන මැරිලා ගියත් නැගිටින්නේ නෑම තමයි. 2021 වර්ෂයට අදාළ ඡන්දහිමි නාමලේඛනය සඳහා අත්සන් තැබීම අප්‍රේල් මාස 30 වෙනිදා වන විට සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව එහි සභාපති නීතිඥ නිමල්ජී පුංචිහෙවා මහතා සඳහන් කළේ ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු 80%ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවයි. එමෙන්ම ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා මේ වන විට පරීක්ෂා කරමින් සිටින බවද ඒ මහතා සඳහන් කළා. කෙසේ වෙතත් මන්නාරම සහ වවුනියාව ප්‍රදේශවලට පමණක් විරෝධතා ගොනු කිරීම සඳහා තවත් දින 10ක කාලයක් ඊයේ දිනේ සිට බලපැවැත්වෙන පරිදි ලබා දීමටයි කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ. කිසියම් පුද්ගලයෙකුට මෙම වර්ෂය සඳහා ඡන්දහිමි නාමලේඛනයේ තම නම ඇතුළත් වී ඇද්ද යන සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ සංවර්ධනය මුල් කරගනිමින් ජාතික අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව වෘත්තීය සමිති 9ක් පවසනවා. ඔවුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමුනුයි මේ බව සඳහන් කළේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධනය මුල් කර ගනිමින් ජාතික වශයෙන් බරපතල මට්ටමේ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බවට සඳහන් කරමිනුයි වෘත්තීය සමිති 9ක් මෙලෙස ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කර ඇත්තේ. එම පර්යන්තයේ කොටසක් සංවර්ධනය කර ඇති අතර ඉතිරි කොටස සංවර්ධනය කිරීම සඳහා ඇස්තමේන්තු කළ මුදල ඩොලර් මිලියන 486ක්. වෘත්තීය සමිති ඒකාබද්ධව නිකුත් කළ ප්‍රකාශය මගින් දක්වා ඇත්තේ මෙම කොටස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණීය දැනුම මෙන්ම අත්දැකීම්ද වරාය සතු වන බවයි. එසේ තිබියදී මෙම පර්යන්තයේ 149ක කොටසක් අවුරුදු 35ක කාලයකට ඩොලර් මිලියන 700ක් සඳහා ඉන්දියාවේ අදානි සහ ඔවුන් සමග සම්බන්ධ වන වෙනත් සමාගමකට විකුණා දැමීමේ යෝජනාවේ කිසිදු ආර්ථික වැදගත්කමක් නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ හේතුව නිසා රජයේ අදාළ යෝජනාව ඉවත් කරගත යුතු බවයි වෘත්තීය සමිති ඒකාබද්ධ ප්‍රකාශයේ දැක්වෙන්නේ. සැමට පොදු අධ්‍යාපනය ඇතැම් විටක සාධාරණීකරණය නොවූ අවස්ථා පිළිබඳ අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. එලෙස දුෂ්කරතා සහිත තමන්ගේ සිහින ජයගන්නට වෙහෙසෙන දරුවන් පිරිසක් සහිත පාසලක් අපට මුණ ගැහෙන්නේ පොළොන්නරුව දිමුලාගල ප්‍රදේශයෙන්. මේ දිමුලාගල අධ්‍යාපන කලාපයේ පිහිටි දම්මින්න මහාවිද්‍යාලය පළමු වසරේ සිට 13 වසර දක්වාම අධ්‍යයන කටයුතු සිදු කරන මෙම පාසලේ දැනට ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව 450ක්. ඒත් එම සිසුන්ගේ ඉගෙනුමට බාධා වන ප්‍රධානම හේතුව දරුවන් ඉගෙනුම ලබන පන්ති කාමර සහ අනෙකුත් ගොඩනැගිලි අබලන්ව පැවතීමයි. එම ගොඩනැගිලි අතරින් ඇතැම් ගොඩනැගිලි මෙවන විට කැඩී විනාශ වී ගොස් ඇති අතර දරුවන් ඉගෙනුම ලබන පන්ති කාමරවල වහල අබලන් නැති ආකාරයයි මේ. අද වැස්ස නිසා ඇවිල්ලා නැහැ මේ ළමයි 4 දෙනා ඇවිල්ලා. පන්තිය තෙමෙනවා ගොඩ වහලේ කැඩලා එක සැරයක් පීචි තියෙන ගොඩවටත් යටෙන්න ගවුලුව. හැමදාම ඉතින් කොච්චර ලොක්සාවට කිව්වට වැඩක් නැහැ. අපේ සල්ලි තමයි මේවා වෙන්නේ. අපි දුප්පත් මිනිස්සු. කුඹුරු කරලා තමයි ජීවත් වෙන්නේ. ඒකේ එකතු කරන සල්ලි වලින් තමයි මේ මහරවල් ගොඩ නැගිලි හදන්න කියලා ලොක්සාට අපි කියනවා. අපිට කොහොමද සල්ලි තියෙන්නේ? මේ හේතුවෙන් වර්ෂාව දිනවලදී දරුවන්ට සේම ගුරුවරුන්ටද සිය අධ්‍යයන කටයුතුවල නිරත වන්නට සිදු වී ඇත්තේ වැසි ජලයෙන් පීඩා විඳිමින්. හැමදාම වතුර දෙවිලා මේ ළමයිට ඉගෙන ගන්න දෙයක් නැහැ. හැමදාම මේ වතුර දෙවිලා මේ ළමයිට ඉගෙන ගන්න දෙයක් නැහැ. පන්ති ඔක්කොම තෙමෙනවා. මේ තියෙන දම්මින්න මහාවිද්‍යාලයේ කෘෂිකර්ම විෂය උගන්වපු මේ පන්ති කාමරේ. මේක දැන් මම හිතන අවුරුදු දෙකක් විතර ඉඳන් මේ පන්ති කාමරේ ඇතුළට බැක්කට වහලේ කරලා ළමයිගේ අවධානමත් එක්ක අපි දෙවල් කතා කරලා මේ පන්ති කාමරේ ඉවත් කරා. දැන්ට මේ ගහක් කැරලා කෘෂිකර්ම උගන්වන්නේ. අධ්‍යාපනය හදාරන දරුවන් කෙසේ හෝ දුෂ්කරතා මැඩගෙන කඳුළු සඟවා සිටියද වැටෙන වැසිදිය ඔවුන්ගේ දැස් මත කඳුළු නිර්මාණය කරයි. ඉන් නොනැවතී පාසලේ ඇති ගොඩනැගිලි සියල්ලම පහේ කැඩී විනාශ වී ගොස් තිබෙයි. දැන්ට මේ කොටේ පටවන්න මන්ද අවුරුදු 6කට වැඩි. මේ විතරට තව මල්ලේ අවුරුදු මාල් පේරේ ඇති කොටයි තව 4ක් වෙනවා කඩා වැටිච්ච.
හරි දැන් මේවට සාමාන්‍ය හවස 5 වෙනකොට වල්ලාලි තමයි මේ ඇවිල්ලා අපි පදිංචි වෙන්නේ. මේ නාස්ති ඉන්න මහජන බදු මුදල්. ඉස්කෝලේ හදලා දෙන්න කොච්චර දෙමාපියෝ ගිහිල්ලා කොච්චර ඇවිටිලි කරා කිසිම ගාණක් නැහැ. බලන්නේවත් නැහැ. මේකෙන් දහපත් පුරවැසියෝ ගිහි වෙලා ඉන්නවා. කුලී වැඩ කළා මේ ළමයි එවන්නේ මේ ඉස්කෝලේට. බලන්න. මේ කණ්ඩායම් මේ අහල වහලවන්නේ ඉස්කෝලේ වල. ළමයි කොහමද ඇවිල්ලා ඉගෙන ගන්නේ? අපේ හදම් පොත ගහන මේව කියනකොට. කියල් බලදාරිට ඇහෙන්නේ නැද්ද? තත්ත්වය මෙසේ වත්දී සැමට පොදු නිදහස් අධ්‍යාපනය එක් කොට්ටාසයකට පමණක් සාධාරණීකරණය වනු දක්නට ලැබීම කනගාටුවට කරුණක්. සුව පහසු පන්තිකාමර ඉගනුමට හිත ඇති වටපිටාව මෙම දරුවන්ට නම් සිහිනයක් පමණක් වනු ඇති. ආරම්භ කරන්නේ මෙතන ඇවිල්ලා පුදුම ගතලා මේ ඔය බුදුබදුර එතෙන් එකේ විදුල. පළවෙනි කාර්ය ආරම්භ කරන පන්තිල ගන්න ස්ථානෙ. එහෙත් මේ විසල් සිහින අතරේ ඔවුන් ජීවිත සිහිනය ජය ගැනීමට සුවිසල් සටනකට එක් වී අවසන ජීවිතය ජයගත්තී ඇතැම් විට ඔවුන්ගේ මේ දුෂ්කර අධ්‍යාපන ක්‍රමය ගැන කිසිවිටක ඉස්මතු නොවනු ඇති. අවධානය විදෙස් පුවත් වෙත. ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන්ගේ දියුරුම් දීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව විදේශ මාධ්‍ය වාර්තා කළා. 2017 ජනපති පදවි ප්‍රාප්ති උත්සවයේ සැලසුමට හාත්පසින් වෙනස් ලෙස මෙවර දියුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ කොවිඩ් තත්ත්වයේ හේතුවෙන්. ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් දියුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ දැඩි ආරක්ෂාව මැද්දේ වොෂින්ටන් නගනුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැත්වෙන දියුරුම් දීමේ උත්සවයේදී පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීම සඳහා ගුවන් මගින් වොෂින්ටන් නගනුවරට පැමිණි බයිඩන්ගේ පළමු කාර්යය වූයේ කොරෝනා වෛරසයෙන් මියගිය ඇමරිකානුවන් ලක්ෂ 4කට අධික පිරිස වෙනුවෙන් ගෞරවය පුද කිරීමයි. ඒ වෙනුවෙන් ලින්කන් චතුරස්‍රයේ විදුලි පහන් 400කින් ආලෝකවත් වූ උත්සවයක්ද පැවැත්වුණා. ජෝ බයිඩන් සිය බිරිඳ සමග තමා පදිංචිව සිටි ඩෙලබෙයාර් ප්‍රාන්තයෙන් නික්ම වොෂින්ටන් නගනුවර බලා පැමිණීමට පෙර ආතුව එම ප්‍රාන්තයේ ජනතාවද ආමන්ත්‍රණය කරනු ලැබුවා. එහිදී ජෝ බයිඩන් අවස්ථා කිහිපයකදී සංවේදී වූයේ අවුරුදු 46ක් වයස ඇති මියගිය සිය පුතු සිහිපත් කළ අවස්ථාවේදී සහ තම ජන්ම ප්‍රාන්තයට සමුදීම සම්බන්ධයෙන්. එමෙන්ම එරට පළමු කාන්තා උපජනාධිපතිවරිය ලෙස ඉන්දිය සම්භවයක් සහිත කමලා හැරිස්ට දිවුරුම් දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දිවුරුම් දීමේ අවස්ථාවට දළ වශයෙන් දහසක පමණ අමුත්තන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඔවුන්ගෙන් බහුතරයක් කොංග්‍රස් සමාජිකයින් සහ ඔවුන්ගේ අමුත්තන් වනවා. එමෙන්ම බයිඩන්ගේ දිවුරුම් දීම වෙනුවෙන් ඇමරිකාවේ ආරක්ෂාවද දැඩි කර ඇති අතර ජාතික ආරක්ෂක බටයින් 2500කට අධික පිරිසක් දිවුරුම් දීමේ උත්සවයේ පැවැත්වෙන කැපිටල් ගොඩනැගිල්ලේ ආරක්ෂාවට යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. උත්සවය සඳහා හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් W. බුෂ්, බිල් ක්ලින්ටන් සහ බැරක් ඔබාමා මෙන්ම උපජනාධිපති මයික් පෙන්ස්ද සහභාගී වීමට නියමිතයි. සම්ප්‍රදායානුකූලව ධූරයෙන් ඉවත් වන ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඒ සඳහා එක්වන නමුත් මෙවර ජනාධිපති ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් ඊට සහභාගී නොවන බවයි මේ වන විටත් ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව ට්‍රම්ප් ඉතිහාසයට එක්වන්නේ 1896 වසරෙන් පසු පදවි ප්‍රාප්ති උත්සවයක් මගහරින පළමු ඇමරිකානු ජනාධිපතිවරයා ලෙසයි. මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධූරයෙන් සමු ගැනීම සනිටුහන් කරමින් ඊයේ ජනතාව අමතනු ලැබුවා. එහිදී ඔහු බයිඩන්ගේ කණ්ඩායමට සාර්ථකව කටයුතු කරන ලෙස සුබ පැතුම්ද එක් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර රුසියාව 100%ක් සාර්ථක කොවිඩ් එන්නතක් නිපදවා ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ අනුව පළමු අදියර දෙකේම පරීක්ෂණවලදී සාර්ථකත්වයක් පෙන්වා ඇති එපිවැක්ස් කොරෝනා නම් එන්නත 100%ක් සාර්ථක බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ. රුසියානු පාරිභෝගික සෞඛ්‍ය ආයතනයක් උපුටා දක්වමින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එන්නතේ තුන්වන අදියරේ පරීක්ෂණ පැවැත්වීමටද මේ වන විට කටයුතු සූදානම් කර ඇති බවයි. මේ අතර දුර්වල ප්‍රතිශක්තිකරණයක් සහ අසාත්මිකතාව උණ හෝ රුධිර ගැලීම වැනි වෙනත් රෝගවලින් පීඩා විඳින පුද්ගලයන් ಭಾರತ್ බයෝඑන්ටෙක් සමාගම විසින් නිෂ්පාදනය කළ COVID-19 වර්ධන එන්නත ලබා ගැනීමට ප්‍රථම වෛද්‍ය උපදෙස් පැතීම හෝ එන්නත ලබා නොගෙන සිටීම වැදගත් බව එම සමාගම පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එන්නතෙහි සාර්ථක බව පිළිබඳ දත්ත ගැලපීමට ප්‍රථම ඉන්දීය රජය විසින් එම සමාගම නිෂ්පාදනය කළ එන්නත ජනතාවට ලබා දීමට අවසර දීම හේතුවෙන් එම සමාගම මේ වන විට මතභේදයන්ට ලක්ව ඇති බවයි. ඒ සමගම පසුගිය දින තුන තුළ විශාල පිරිසකට මේ එන්නත ලබා දී ඇති අතර ඒ හේතුවෙන් සමහර පුද්ගලයින්ට විවිධ ආසාත්මිකතා ඇති වී තිබෙනවා. ඉන්දියාවේ ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන සැලකෙන්නේ ලෝකයේ විශාලතම COVID-19 මර්ධන එන්නත් කරන වැඩසටහන ලෙසයි.
දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට ජනවාරි මස 21 වනදා ශ්‍රී ලංකාවේ නූතන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැරණිතම ආයතනය වන කොළඹ විශ්වවිද්‍යාලය ආරම්භ කර ඇත්තේ 1921 ජනවාරි මස 21 වන දිනයි. විශේෂ පාර්ලිමේන්තු පනතක් මගින් ශ්‍රී ලංකා චිත්‍රපට කර්මාන්තයේ දියුණුව උදෙසා ශ්‍රී ලංකා රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ආරම්භ කර ඇත්තේ 1972 ජනවාරි මස 21 වන දිනයි. වසූරිය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ලොව පළමු වෛද්‍ය ප්‍රකාශය වන ද මෙඩිකල් පම්ප්ලට් නම් ප්‍රකාශය ලිදක්වා ඇත්තේ 1677 ජනවාරි මස 21 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධාරූපහානී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වෙනවා. හමුයමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.